හොඳයි. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද කොම්පොසයිට් ඉන්ඩෙක්ස් එකක්. නැත්නම් කන්ස්ට්‍රක්ට් එකක් ඩිෆයින් කරගන්නේ ප්‍රින්සිපල් කම්පෝනන්ට් මෙතඩ් එක මත පදනම් වෙලා. අපේ ගොඩාක් ඇනලිසිස් වලදී අවශ්‍ය වෙනවා ඒ ස්ටේජ් වලදී වේරියබල්ස් කිහිපයක්. වේරියබල් කිහිපයක වේරියබිලිටි එක කැප්චර් කරන තනි වේරියබල් එකක් ඩිෆයින් කරගන්න. උදාහරණයක් විදිහට අපි සැටිස්ෆැක්ෂන් එක මෙෂර් කරනවා වේරියබල්ස් කිහිපයක, ඉන්ඩිකේටර් කිහිපයක. අපිට අවශ්‍ය වෙන්න පුළුවන් මේ ඒ ඉන්ඩිකේටර්ස් කිහිපයේ ඔස්සේ තනි වැලියු එකක් සැටිස්ෆැක්ෂන් එකට ගන්න. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් පහසුවෙන්ම ඒ ඉන්ඩිකේටර් ටිකේ ප්‍රින්සිපල් කම්පෝනන්ට් එකක් ලබා ගන්න. ඒ ක්‍රමවේදය තමයි මම මෙතෙන්දි එක්ස්ප්ලেইন කරන්නේ. මෙතනක් තියෙන්නේ මේ සර්විස් ක්වොලිටි කියන වේරියබල් එකට අදාළව dimensions ටික. reliability, responsibility, assurance, empathy, tangibility කියලා මේ dimensions කිහිපයට අදාළ indexes values දීලා තියෙනවා. indexes values දීලා තියෙනවා. දැන් මගේ අපේක්ෂාව මේකෙදී අපේක්ෂාව මේ indexes values මේ variables පහේම variability එක capture කරන තනි indicate එකක් මට define කරන්න ඕන. ඒක service quality කියලා. service quality කියලා තනි indicate එකක් ගන්නවා. මේ තුනේ ඒකාබද්ධ වීමෙන් තමයි service quality එකේ level එක measure වෙන්නේ. එහෙනම් level of service quality එක මට measure කරගන්න ඕනේ. ඒකට තමයි මම මේ principal component method එකකින් composite index එකක් generate කරන්න බලමු. මේ principal component analysis එක කරන්න කලින් principal component analysis එකේ මොකද්ද purpose එක මොකද්ද අරමුණ කියලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා මෙතන stat යටතේ multivariate ගියාට පස්සේ මෙතන principal component. මෙතන පොඩ්ඩක් mouse point එක click කරාට පස්සේ click කරන්න නැතුව තියාගත්තට පස්සේ මෙතන mouse එක cursor එක යනකොට මෙතන පෙන්නනවා පොඩ්ඩක් ඒකේ purpose එක මොකද්ද? සාමාන්‍යයෙන් principal component analysis එකේදී අරමුණ වෙන්නේ මේ data reduction. නැත්නම් dimension reductions. කියන්නේ variables කිහිපයක variability එක අපිට ඒ variables ප්‍රමාණයට වඩා අඩු indicators කිහිපයකින් අපිට explain නැත්නම් linear combinations කිහිපයකින් ඒ linear combinations ගන්න එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් කිහිපයක් වෙන්න පුළුවන්. දැන් මේ අපේ variables පහක් තියෙනවා. මේ variables පහේ variability එක තනි indicator එකකින් මට explain කරන්න පුළුවන්ද කියන දේ මම බලනවා. එකක් වෙන්න පුළුවන් දෙකකින් explain කරන්න වෙන්න පුළුවන්. එනම් මූලිකවම අදහස ගන්න පුළුවන් අපිට මේ variable set එකේ කොච්චර variability එකක් තියෙයිද? ඒක ඉස්සෙල්ලම අපි idea එකක් අරගෙන යමු. එතකොට අපිට clear වෙනවා මේ analysis එකේ objective. මට මේ variability total variability එක ගන්න පුළුවන්. දැන් නිකන් මේ variables ටිකේ covariances matrix එක මම ගන්නවා. covariances matrix එක ගත්තට පස්සේ ඒකේ මේ diagonal value එකේ එන්නේ ඒ variable එකට අදාළ variability. reliability කියන variable එකේ variability එක මෙන්න මෙච්චරයි. variance එක මෙච්චරයි. res 25.39. එහෙනම් මේ diagonal values ටිකේ එකතුවෙන් අපිට ගන්න පුළුවන් මේකේ total variability. මේ total variability එක අපි explain කරන්න යන්නේ මේ indicate variables පහ වෙනුවට අපි ඊට වඩා අඩු linear combinations ගන්න. බලමු යන්න method එක
මේක ස්ටැට් ගිහිල්ලා මල්ටිවේරියට් යටතේ ප්‍රින්සිපල් කම්පෝනන්ට් කියලා තියෙනවා. ප්‍රින්සිපල් කම්පෝනන්ට් ඊට පස්සේ අපි වේරියබල්ස් ටික සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මේ පැත්තට දානවා. ඊට පස්සේ මෙන්න මෙතන number of component to compute කියලා. මේකෙන් අපේක්ෂා කරන්නේ කොච්චර component ගානක් ඔයාලට අවශ්‍යද කියන. මේ variables පහේ variability එක explain කරන්න කොච්චර component ගානක් ඕනද කියලා. ඒක අපිට එකපාර තීරණය කරන්න බැරි නිසා ඒක නිකන් තියෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ මෙතන type of matrix correlation covariances. මෙතන මේක ටික කරනකොට ටිකක් සැලකිලිමත් වෙනවා. ගොඩාක් අවස්ථාවන් වලදී මේ අපි ඉන්ඩෙක්ස් එක හදන්න ගන්න මේ variable මුල් variables වල scales වෙනස් නම් අපි scales වෙනස් නම් අනිවාර්යයෙන්ම ඔයාලා correlation matrix එකට යනවා. මෙතන correlation matrix එක කියන එකකින් අදහස් වෙන්නේ යා මේ principal component එක ගන්නේ original variables standardize කරලා ඒ standardize කරපු variable ඔස්සේ තමයි principal component එක ගන්න. දැන් covariance එක ටික කරොත් එතෙන්දී ආගන්නේ මේ original variable ම consider කරලා ඒ variable ඔස්සේ principal component එක නැත්නම් linear combination එක. දැන් අපිට මේකේ ගොඩාක් අර variability එකේ ගොඩාක් deviation එකක් නැහැ. දැන් මේක ටික් කරන එකට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාට. මෙතන මේ covariance matrix එක ගත්තට පස්සේ covariance matrix එකේ මේ diagonal values ලොකුවට deviate වෙලා නම් අනිත් ඒවා. මෙතන 20 ගණන් තියෙන්නේ කීපයක්ම මේ 14. ලොකුවට deviate වෙලා නැහැ. මේ අතරේ තිබුණා කියමුකෝ එකක් 200ක් හෝ 100 මේක තා ඕගී value එකක් 220ක් 150ක් වගේ. එතකොට මොකද වෙන්නේ? ඒ variable එකේ variability එක වැඩි. අනිත් ඒවාට සාපේක්ෂව. එතකොට අපි original data අරගෙන principal component එකක් ගත්තොත් අනිවාර්යෙන් ඒ principal component එකට වැඩි දායකත්වයක් දක්වන්නේ ඒ variability එක වැඩි එක. වැඩි එක. එතකොට අනිත් ඒවාගෙන් කරන contribution එක අඩු වෙනවා. හැබැයි correlation matrix එක දැම්මොත් අපි මොකද්ද කරන්නේ? ඔක්කොම variables standardize කරනවා. standardize කරාට පස්සේ එක scale එකට එනවා. standardize කරනවා. ඒ standardize කරාට පස්සේ ඒකේ variability එක සමාන වෙනවා standardize කරාට පස්සේ. සමාන වුණාට පස්සේ ඔන්න principal component එක ගන්න පුළුවන්. පහසු. එහෙනම් මේ variability එක ගොඩාක් deviate වෙන අවස්ථාවේදී ඔයාලා covariance එක ටික් කරන්න එපා. හැබැයි දැන් මෙතනදී මගේ එකම scale එකේ තියෙන්නේ මේ data ටික indexes values ටිකක් තියෙන්නේ. ඒක නිසා මම covariance එක ටික් කරනවා. මම මේ දෙකම කියලා පැහැදිලි කරන්නම්. correlation එක ටික් කරාට පස්සේ අපිට index එකට ලැබෙන values මොන වගේද? covariance එක ටික් කරාට පස්සේ අපිට ලැබෙන indexes values මොන වගේද කියන දේ explain කරන්න. ඊට පස්සේ මේකේ graphs යටතේ අපිට මේ මූලික වශයෙන් අපිට අවශ්‍ය වෙන මේ scree plot කියන එක. ඇයි ඒක මම ගන්නෙ කියන දේ මම පැහැදිලි කරන්නම්. මේ scree plot එකෙන් පුළුවන් අපිට කොච්චර component ගානක් අවශ්‍ය වෙනවද කියන දේ තීරණය කරන්න මේ variability එක explain කරන්න. ඒක ටික්. හරි. එහෙනම් ඕකේ කරන්න. දැන් මූලික අධ්‍යයනයේදී අපි අපේක්ෂා කරන්නේ මේ variables පහේ variability එක explain කරන්න කොච්චර component ගානක් අවශ්‍යද කියන දේ තීරණය. ඒක තීරණය කරන්න method කිහිපයක් තියෙනවා. එක method එකක් තමයි average variance concept. ඒ කියන්නේ මේ variability එකේ total variability එකේ අපිට ගන්න පුළුවන් average variance එක කොච්චරද? average variance එක කොච්චරද කියලා දෙන්න. ඊට පස්සේ average එකට වඩා වැඩියෙන් අගයක් ගන්න eigen values ගණන මත
අපිට තීරණය කරන්න පුළුවන් කොච්චර කම්පෝනන්ට් ගාණක් ගත යුතුද කියන දේ. මම මේක කොපි කරගෙන මේකේ ටෝටල් එක ගන්න මේ Excel එකකට යනවා. මේකේ ටෝටල් එක ගන්නවා මේ අයිගන් වැලියුස් වල එකතුවෙන් එන්නේ මේ ටෝටල් වේරියන්ස් එක. මීන් අයිගන් වැලියු. එතෙන්දි මේ අයිගන් වැලියු එකේ ටෝටල් එක එනවා මීන් එක ගන්න නම් අපි මොකද්ද කරන්නේ මීන් අයිගන් වැලියු එක අපිට ගන්න පුළුවන් මෙයාව බෙදනවා කොච්චර වේරියබල්ස් ගන්නද තියෙන්නේ වේරියබල්ස් පහෙන්. එතකොට මෙන්න මීන් අයිගන් වැලියු එක එනවා 21.6යි. එහෙනම් මීන් අයිගන් වැලියු එකට වඩා වැඩි අයිගන් වැලියුස් කොච්චරක් තියෙද කියන දේ බලන්න. ඒකෙන් තමයි අපි තීරණය කරන්නේ කොච්චර කම්පෝනන්ට් ගාණක් ගත යුතුද කියලා. එහෙනම් මීන් අයිගන් වැලියු එක 21.9යි. ඒකට වඩා වැඩි කම්පෝනන්ට් එක අයිගන් වැලියු එකයි තියෙන්නේ. එහෙනම් අපිට එක කම්පෝනන්ට් එකකින් මේ වේරියබල්ස් පහේ වේරියබිලිටි එක එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. එතකොට මේ එක කම්පෝනන්ට් එකක් විතරක් ගත්තොත් ඒ කම්පෝනන්ට් එක කොච්චර ප්‍රතිශතයක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. අන්න ඒක මෙතන පෙන්නනවා ප්‍රොපෝෂන් කියනකින්. මේ ප්‍රොපෝෂන් කියන එකෙන් කියවෙන්නේ කොච්චර ප්‍රොපෝෂන් එකක් ටෝටල් වේරියබිලිටි එකෙන් කොච්චර ප්‍රොපෝෂන් එකක් මේ පළවෙනි කම්පෝනන්ට් එකෙන් එක්ස්ප්ලেইন කරනවද. ඒක 71ක්. සැලකිය යුතු මට්ටම. දෙකක් ගත්තොත් 83ක්. හැබැයි දෙකක් ගන්න පදනමක් නෑ. මෙතන ඇත්තටම ඇවරේජ් වේරියන්ස් එකට වඩා වැඩි අයිගන් වැලියුස් එකයි තියෙන්නේ. එහෙනම් පළවෙනි කම්පෝනන්ට් එකෙන් 71ක් එක්ස්ප්ලেইන් කරනවා. ඉතුරු 29 අපිට නොසලකා හැරලා අපිට එහෙනම් ටෝටල් වේරියබිලිටි එකෙන් 71ක් එක්ස්ප්ලেইන් කරනවා. ඒක අනුව අපිට එක කම්පෝනන්ට් එකක් ගන්න. කෙනෙක්ට ඕනම් බලන්න පුළුවන් මේක ඇත්තටම මේ correlation matrix එක ගත්තට covariance matrix එක අරගෙන ඒකෙත් මේ diagonals values වල එකතුව ගන්න. diagonals values වල එකතුව ගත්තට පස්සේ ඒ total variance එක තමයි එන්නේ. දැන් බලන්න total variance එක එන්නේ. ඒ total variance එකේ averages value සාමාන්‍යගේ තමයි අපි ගත්තේ කොච්චරක්ද mean eigen value එක. හරි. එහෙනම් එක component එකක් ගන්න එක ප්‍රමාණවත් කියලා කියනවා. ඒක තව පොඩ්ඩක් මෙතන පහළ තියෙන scree plot එකකින් තවදුරටත් clear කරගන්න පුළුවන්. මේ scree plot එකෙන් පෙන්නනවා කොච්චර component ගානක් ගත යුතුද කියලා. මේකේ කොහොමද මේක visually අපි මේකේ පැහැදිලි elbow point එකක් තියෙන තැන බලනවා. elbow point එක පැහැදිලි. මෙන්න එහෙනම් මෙතන බලන්න මෙතන පළවෙනි එක දෙවෙනි එක යනකොට ලොකුවට පසුබැසීමක් තියෙනවානේ. elbow point එක පැහැදිලි elbow point එකක් මෙතන දාගෙන පුළුවන්. එහෙනම් මේ elbow point එකට කලින් කොච්චරක් component තියෙද එක component එකයි තියෙන්නේ. එහෙනම් ඒ component එක විතරක් ගන්න. එහෙනම් පළවෙනි එක component එක අප්‍රමාණවත් කියන දේ ඒකෙනුත් තහවුරු වෙනවා. දැන් කොහොමද ඒ component එක ගන්න කියලා. දැන් මෙතන eigen vectors කියන ටිකක් අපිට දෙනවා. මේ eigen vectors වලින් vectors ඇසුරෙන් අපිට principal component එක ලබා ගන්න පුළුවන්. linear combination එක. එහෙනම් PCA1 කියන්නේ මෙන්න මේ variables ටිකේ linear combination එකක් විදිහට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේව බරිතයන් විදිහට අරගෙන අපිට පහසුවෙන් component එක ලබා ගන්න පුළුවන්. ඒක ඉතින් කෙනෙක්ට පුළුවන් ඕන නම් මේ calculator ගිහිල්ලා මේ බරිතයන්ගෙන් ගුණ කර අපිට අලුත් variable එක ගන්න. මම C කියලා service quality කියන එක Q කියලා මම ගන්නවා. අපිට ඕන නම් මේ පළවෙනි component එක විතරක් ප්‍රමාණවත් කියනෝනේ. එහෙනම් අපිට පුළුවන් මේ පළවෙනි component එකේ මේ බරිතයන් ටික ඔස්සේ මේ weighted average එකක් ගන්න. 493
reliability into multiply by reliability plus 0.466 into responsibility plus 0.437 to assurance plus 0.426 into T plus 0.409 into ඒ විදිහට අපිට මේ රේඛීය ශිතයක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් බලන්න ඊට පස්සේ මේ සර්විස් ක්වොලිටි කියලා වේරියබල් එක ආවා. ඒකේ වැලියුස් ටික දෙන්න. weighted average එකක් මේ variables ටික weighted average. ඕක මේ පහසුවෙන් ගන්න ක්‍රමයකුත් තියෙනවා. කොහොමද මේ පහසුවෙන් ගන්න? නම් මේ පහසුවෙන් ගන්න පුළුවන් මේකේ stat ගිහිල්ලා multivariate වල principal component එක ගියාට පස්සේ දැන් variables ටික අපි select කරා covariance ටික කරේ දැන් අපි ඒක කලින් තීරණය කරා එක component එක අප්‍රමාණවත් කියලා එහෙනම් එක component එක අප්‍රමාණවත් මම ඊට පස්සේ මේ storage ගිහිල්ලා මෙන්න මේ scores කියන එකේ ටික් කරනවා මගේ variable skew new කියලා මම ගන්නවා ඒක ඕකේ කරාට පස්සේ මෙන්න අපිට automatically යා අර linear combination එක generate කරලා දෙනවා. දැන් අපි අරකි ගන්නකොට අර decimal places 3කට අපි වටේලනේ ගත්තේ. මෙයා එහෙම නෙමෙයි ඔක්කොම අර full decimal places අරගෙන අරගන්නේ. ඒකයි පොඩි වෙනසක් තියෙනවා නම් මෙතන වෙනසක් තියෙනවා. හරි. එහෙනම් ඔයාලට පහසුවෙන් ගන්න පුළුවන්. මම ආයෙ පැහැදිලි ගන්නම්. කොහොමද storage ගිහිල්ලා අපිට අදාළ scores ස්ටෝර් කරගන්න සෙල් එකක් දෙන්න. ඒකට නමක් දෙන්න පුළුවන් නැත්නම් මේ C8 කියලා දැම්මට පස්සේ C8 කියලා තීරුවේ ස්ටෝර් වෙනවා. ඔය covariance matrix එක පදනම් කරගෙන අපි දැන් correlation එක පදනම් කරගෙන අපි ගත්තා කියමුකෝ. එතකොට මම storage ගිහිල්ලා skew new 2 කියලා දෙන්න. ඕකේ කරලා බලමු. එතකොට ලැබෙන්නේ මෙතන eigen analysis එක එනවා. eigen analysis එක කියනකොට මේ අර eigen values ටිකක් අඩු වගේ යන්නේ. ඇයි එන්නේ මේ eigen values? දැන් correlation matrix එකේ eigen values තමයි මේ තියෙන්නේ. correlation matrix එකේ eigen values වල එකතුව සමාන වෙන්නේ correlation matrix එකේ කොච්චරක් මේ variables තියෙද කියන. කියන්නේ column එකක හෝ row එකක variables ගන්න. එහෙනම් මෙතන variables 5යිනේ. මේ total එක 5ක් වෙනවා. එතකොට 5ේ average එක වෙන්නේ 1යි. එහෙනම් එකට වඩා වැඩි eigen values කොච්චරක් තියෙද? නම් average එක තමයි එකට වඩා වැඩි කියන එක අදහස ගන්න එපා. ඇත්තටම average variance එක 1යි. එහෙනම් average variance එකට වඩා වැඩි eigen values තියෙන 1යි. එහෙනම් correlation matrix එකෙන් ගත්තත් ලොකු වෙනසක් නැහැ නේ. එක component එකයි ගන්න. ඉතින් correlation matrix එකෙන් ගත්තට පස්සේ 72ක් explain කරනවා කියලා. ඒක වෙනත් අදහසින් කිව්වොත් මේ variables වල standardized variables අරගෙන ඒ standardized variables ඇසුරින් අපි component එකක් ගන්නවා නම් ඒ component එකෙන් අපි 172ක් explain ගන්න පුළුවන්. අන්න එතෙන්දී eigen vector එකේ coefficients ටික දෙනවා මෙන්න. කලින් එකත් එක පොඩි වෙනසක් තියෙනවා. එතකොට දැන් මෙයාලව වැඩි කරන්නේ අනිවාර්යයෙන්ම මෙයා reliability එක වැඩි කරා කියලා අපිට මේ index value එක එන්නේ. මේ index value එක ගන්න නම් මේ reliability කියන මේ variable standardize කරන්න ඕන. standardize කරලා ඒ standardize කරපු variables තමයි multiply කරන්න ඕන මෙයාගේ.
එතකොට තමයි මේ වැලියු එක එන්නේ. එතකොට එන්නේ අපිට ස්ටෑන්ඩඩයිස් කරපුම ඉන්ඩෙක්ස් එකක් එන්නේ බලන්න. සාමාන්‍ය ස්ටෑන්ඩඩයිස් කරපු ඉන්ඩෙක්ස් එක. ස්ටෑන්ඩඩයිස් කරපු ඉන්ඩෙක්ස් එකක් උනාට පස්සේ මොකද්ද වෙන්නේ? මේකේ සාමාන්‍ය -4 to +4 රේන්ජ් එකේ තමයි වැලියුස් බහුල වශයෙන් තියෙන්නේ. අපිට ඔරිජිනල් විදියට ගන්න ඕන නම් ඔරිජිනල් variability එක මේ රිප්‍රසන්ට් වෙන විදියට ගන්න ඕන නම් අපි covariance matrix එක මත පදනම් වෙලා ගන්න. ওই විදියට පහසුවෙන් අපිට composite index එකක් අපිට ගන්න පුළුවන් variables කිහිපයක්. එහෙනම් කට්ටියටම thank you. ගැටලුවක් තියෙන අපිට කමෙන්ට් එකක් දාන්න පුළුවන්.